මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය නිශාන්ති සල්පිටිකෝරාල. ෆයිසර් මාත්‍රා එන්නත් කිරීම කොළඹ නගරයෙන් අද ආරම්භයි. ත්‍රිවිධ හමුදාවෙන් සාර්ථක එන්නත් කරන වැඩසටහනක්. එය ජනතා ඇගීමට. පාසල් ගුරුවරුන් හා අනධ්‍යන කාර්ය මණ්ඩල එන්නත් කිරීම අද සිට. බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම හෙට. යලකන්නයේ මෙට්‍රික් ටොන් ලක්ෂ 15ක අස්වනු ඉලක්කයක්. ජාතික පුරාවිද්‍යා දිනය අදයි. අමරිකානු හමුදා ඇෆ්ගනිස්තානයේ බග්‍රම් ගුවන් හමුදා කඳවුරින් ඉවත් වෙති. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. ශ්‍රී ලංකාවට ලැබුණු ෆයිසර් මාත්‍රා 26,000 කොළඹ 1 සිට 15 දක්වා කලාපවල ජනතාවට එන්නත් කිරීම අද ආරම්භයි. එම කලාපවල පදිංචි වයස අවුරුදු 55ට වැඩි ජනතාවට ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ලෙස එම එන්නත් කිරීම සිදු කරන බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි. එන්නත් කරන දිනය, වේලාව හා ස්ථානය ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් මගින් දැනුම් දෙනු ලැබේ. ශ්‍රී ලංකා යුද හමුදාව එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක කරයි. කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට වඩාත් ඵලදායී විසඳුම එන්නත් කරණයයි. සෞඛ්‍යංශවල මතුවී ඇති ගැටලු හමුවේ උවද යුද හමුදාව සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සහාය ඇතිව එන්නත් කරන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කළ බව යුද හමුදාපතිවරයා කියයි. කුඩා රටක් වූ අපි ප්‍රථම රැල්ල තාමත් සාර්ථකව කර ගැනීමට හැකියාව ලැබුණා. දෙවන රැල්ල අවසන් කරමින් සිටින අවස්ථාවක තමයි අලුත් අවුරුද්දෙන් පස්සේ මේ දෙවන රැල්ලක් වශයෙන් හඳුන්වන තත්ත්වයට අපි පත් වීමට සිදු වුණේ. මෙහිදී 3000කට අධික කොයිදාසාධිකයන් අපොච්ච පරිසරයක් දැන් මේ තත්ත්වයට නවත රැගෙන යාමට හැකියාව ලැබිලා තිබෙනවා. අපි කොවිඩ් පාලනය කිරීම අපිට සාර්ථකයි කියලා අනිවාර්යයෙන්ම බයනතු කියන්න පුළුවන්. නමුත් ඉදිරි කාල සීමාව ඉතාමත් වැදගත් වෙනවා. සති දෙකක් තුනක් හතරක් වැනි කාල සීමාව ඉතාමත් වැදගත් වෙනවා. රටේ ජනතාව ඉල්ලා සිටින්නේ අපි සමදාත් ජයග්‍රාහී ජාතියක් අපිට ජයග්‍රහණය කරන්න හැකියාව අනිවාර්යයෙන්ම තිබෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී මේ ශාරීරික සෞඛ්‍ය පුරුදු වලට අනුගත වෙමින් කටයුතු කරමින් කොවිඩ් පරාජය කිරීමටත් කටයුතු කළ යුතු තිබෙනවා. ත්‍රිවිධ හමුදාව ඊයේ දිවයිනේ ස්ථාන 18කදී කොරෝනා එන්නත් කිරීම සිදු කළේය. ඊයේ එන්නත් කළ සංඛ්‍යාව 41,000කි. පෙරවරු 8:30 සිට රාත්‍රිය දක්වාම එම කටයුතු සිදු කෙරිණි. ත්‍රිවිධ හමුදාව සිදු කළ එම කැපවීම සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ පිරිස් ඇගීමට ලක් කර තිබේ. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පැවසුවේ කොවිඩ් එන්නත් කිරීම අවසන් කිරීමට වේලාවක් දී තිබුණද ඒ පිළිබඳව නොසලකා අවසන් පුද්ගලයා දක්වාම එන්නත් කළ බවයි. කොරෝනා වෛරසයට එරෙහිව එන්නත් නොකළ වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයෙකුට කිසිදු රටකට ගුවන් තොටුපළකින් හෝ වරායකින් ඇතුළු වීමට අවසර නොලැබෙන බවද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා කියයි. යම් රටකට ඇතුළු වීමට වීසා බලපත්‍ර නිකුත් කිරීමේදී කොරෝනා වෛරසයට එරෙහිව එන්නත් කර ඇද්ද යන සැලකිල්ලට ගැනේ. එන්නත් කෙරෙන සෑම අයෙකුම එම අවස්ථාවේදීම ජාත්‍යන්තර ජාලයකට ඇතුළත් කෙරෙනු ඇත. ලෝකයේ රටවල් සියල්ලක්ම එක් වී එම ජාලය ස්ථාපිත කර තිබේ. පාසල්වල ගුරුවරුන් හා පාසල් අනධ්‍යන කාර්ය මණ්ඩල එන්නත් කිරීමද අද ආරම්භයි. එන්නත් කරන වැඩසටහන සති 2ක කාලයක් ක්‍රියාත්මක කෙරේ.
පාසල්වල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සමාජිකයින්ගේ සංඛ්‍යාව 2,79,000කට අධිකය. අධ්‍යාපන අමාත්‍යාංශය විභාග දෙපාර්තමේන්තුව සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සේවකීන් එන්නත් කිරීමද අද ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. විදේශ රැකියා සඳහා යාමට සූදානම්ව සිටින පුද්ගලයන් කඩිනමින් එන්නත් කිරීමේ වැඩපිළිවෙලක්ද දැන් ක්‍රියාත්මකයි. ඒ සඳහා ඔවුන් ලියාපදිංචි විය යුතුය. එන්නත්කරණය සඳහා ජාතික හැඳුනුම්පත රැගෙන ඒම අනිවාර්යයි. අධ්‍යයන කටයුතු සඳහා විදේශීය විශ්වවිද්‍යාලවලට යන සිසුන් එන්නත් කිරීමේ වැඩසටහනක්ද දැන් ක්‍රියාත්මක කර තිබේ. ඒ සඳහා මාර්ගගත ක්‍රමවේදයේ ඔස්සේ දැන් ලියාපදිංචි විය හැකියි. www.army.lk.vaccine-covid-19 ඒ සඳහා වන වෙබ් අඩවි ලිපිනයයි. දිවුලපිටිය පෑලියගොඩ බන්ධනාගාර හා අලුත් අවුරුදු කොරෝනා පොකුරුවලින් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 2,59,669 දක්වා ඉහළයයි. ඊයේ ආසාදිතයින් 919 දෙනෙක් වාර්තා විය. බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේදී හෙට දිවුරුම් දෙයි. ඔහුට පාර්ලිමේන්තුවට පිවිසීමට මගහෙලි කරමින් ජයන්ත කැටගොඩ මහතා ඊයේ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය. ඔහුගේ ඉල්ලා අස්වීමත් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහලේකම්වරයා මැතිවරණ කොමිසමට දැනුම් දුන් අතර එම පුරප්පාඩුව සඳහා බැසිල් රාජපක්ෂ මහතා නම් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොමිසමට දැන්වීය. ඒ පිළිබඳව ජාතික ගුවන්විදුලියට අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචි හේවා මහතා. එතකොට නම් කරලා එවනකොට අදාළ දිවුරුම් පෙස්සන් හා ඒකට අදාළ තවත් ඒ ලිපි ලේඛන වගේක් තියෙන ඒව එව්වෙන් පස්සේ කොමිෂන් සභාවේ තීරණයක් අරගෙන ගැසට් පත්‍රය පළ කරනු ලබනවා. ඒ ගැසට් කරෙන් පස්සේ ඒක මන්ත්‍රී ධුරය සඳහා ඔහු හිමිකම් ලබනවා. බැසිල් රාජපක්ෂ මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීම සඳහා මැතිවරණ කොමිසම අද පෙරවරුවේ රැස් වේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින්. නැවතත් ප්‍රවෘත්ති. මෙවර යලකන්නයේදී වීමෙට්‍රික් ටොන් ලක්ෂ 15ක අස්වැන්නක් රජය අපේක්ෂා කරයි. එම අස්වැන්නෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වී අලෙවි මණ්ඩලය මගින් මිලදී ගැනීම අරමුණයි. ඒ අනුව අවශ්‍ය තරම් සහල් තුග පවත්වාගෙන යාමින් ජනතාවට සහනදායී මට්ටමින් සහල් සැපීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ඇමති රමේෂ් පතිරණ මහතා කියයි. නාඩු වී කිලෝවක් රුපියල් 50කටත් සම්බා වී කිලෝවක් රුපියල් 52කටත් කීරි සම්බා වී කිලෝවක් රුපියල් 55කටත් වශයෙන් සහතික මිලක් යටතේ ගොවීන්ගෙන් වී මිලදී ගැනී. සහතික මිලට අමතරව ප්‍රමිතියෙන් යුතු ගොවීන්ගෙන් ඍජුවම මිලදී ගැනීමේදී සැකසීම සහ ප්‍රවාහනය සඳහා වී කිලෝවකට රුපියල් 150ක් ගොවීන්ට ගෙවීමටද රජය තීරණය කර තිබේ. දුෂ්කර ප්‍රදේශවල ගොවීන්ගෙන් ප්‍රමිතියෙන් යුතු වී ගොවි සංවිධාන මගින් මිලදී ගැනීමේදී සහතික මිලට අමතරව සැකසීම හා ප්‍රවාහනය සඳහා වී කිලෝවකට රුපියල් 150ක් එම ගොවි සංවිධානවලට ගෙවනු ලැබේ. තෙත වී මිලදී ගැනීමේ පහසුකම් ඇති වී මෝල් හිමියන් හා ගොවි සංවිධාන මගින් වී මිලදී ගැනීමේදී තෙතමනය 14% සිට 22 දක්වා ඇති වී කිලෝවකට සහතික මිලෙන් රුපියල් 8ක් අඩු කර ගෙවීමටත් එවැනි වී තොග වියලා ප්‍රමිතියෙන් සකස් කිරීම සඳහා වී කිලෝවකට රුපියල් 4ක් හා ප්‍රවාහනය සඳහා රුපියල් 2ක් බැගින් වී මෝල් හිමියන්ට හා ගොවි සංවිධානවලට ගෙවන බවද අමාත්‍යවරයා පැවසීය. 2021 යලකන්නේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයේ මැදිහත් වීම මත වී අලෙවි මණ්ඩලයට හා දිසා ලේකම්වරුන්ට සපයා තිබේ. ජනප්‍රිය ගායක එච්.ආර්. ජෝතිපාල කලාකරුවා මිය ගොස් අදට වසර 34ක් සපිරෙයි. 1952 දී වසන්තා සඳනායක මහත්මිය ගැයූ මහවැලි නදියේ ගීතයෙන් අත්වැල් ගායනයට එක්වෙමින් ඔහු ගායන ක්ෂේත්‍රයට අවතීර්ණ විය. මගේ රන් රාජිනී ඔහුගේ පළමු ගීතයයි. ගීත දසදහසකට අධික සංඛ්‍යාවක් ඔහු ගායනා කර තිබේ. හොඳම ගායකයාට හිමි සරසවි හා දීපශිකා සම්මාන ඇතුළු සම්මාන රැසකට ඔහු හිමිකම් කීවේය.
1956 සුරතලී චිත්‍රපටයට සිරියාමි සාරා ගීතේ ගායනා කරමින් චිත්‍රපට පසුබිම් ගායනයට එක් වූ ජෝතිපාල මහතා චිත්‍රපට සඳහා ගායනා කර ඇති ගීත සංඛ්‍යාව 500 ඉක්මවයි. සුදු සඳේ කළුවලා චිත්‍රපටයෙන් සිනමා රංගනයට එක් වූ ඔහු චිත්‍රපට 35කට පමණ සිය රංගන දායකත්වයේ සැපේය. ඇතුළුවීම තහනම් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළේද ඔහුයි. 1983 දී ඔහු සුමිතුරෝ චිත්‍රපටය නිෂ්පාදනය කළේය. එච්.ආර්. ජෝතිපාල කලාකරුවාගේ 34 වැනි ගුණ සමරුව වෙනුවෙන් පොදුජන ගායක එච්.ආර්. ජෝතිපාල පිළිබඳ ශාස්ත්‍රීය කියවීම මෙයින් විශේෂ වැඩසටහනක් ජාතික ගුවන්විදුලියේ ස්වදේශීය සේවාව ඔස්සේ අද පෙරවරු 10 සිට 12 දක්වා සජීවීව ප්‍රචාරය කෙරේ. ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරුන් වන ජගත් වෙල්ලවත්ත, මනෝජ් පුෂ්පකුමාර ජිනදාස, නදීක ගුරුගේ යන මහත්තුරුද සංගීත පර්යේෂක මාධ්‍යවේදී ලාල් අබේධීර සහ නව පරපුරේ ගායන ශිල්පීහු කිහිප දෙනෙක්ද ඊට සහභාගී වීමට නියමිතයි. හරවත් මාධ්‍ය සංස්කෘතියක් රටට හඳුන්වා දීමේ අරමුණු කරගනිමින් ජාතික ගුවන්විදුලිය හා ජාතික රූපවාහිනිය ඒකාබද්ධව වැඩසටහන් සැලැස්මකට එක් වෙයි. ඒ පිළිබඳ ගිවිසුම් ගතවීම ජාතික ගුවන්විදුලියේ ආනන්ද සමරකෝන් මැදිරියේදී අද පස්වරුවේදී සිදුවේ. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී විජේවීර, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ, අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ, අධ්‍යක්ෂ ජෙනරාල් ජයම්පති හීන්කෙන්ද යන මහත්තුරු එම අවස්ථාවට එක්වෙති. මිළඟට ප්‍රමුඛ පුවත. මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තම බෝනස් තීමනාව ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ග්‍රෑන්ඩ් බෝනස් රුපියල් මිලියන 8,600ක අසම සම ජීවිත රක්ෂණ බෝනස් තීමනාව මෙවරත් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජීවිත රක්ෂණ හිමියන්ට. මෙම තීමනාව රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින්ම පමණයි. වැඩි විස්තර සඳහා අමතන්න 0112 357 357. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ජාතික පුරාවිද්‍යා දිනය අදයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ බ්‍රිතාන්‍ය ජාතික HCP බෙල් මහතා රජයෙන් මුදල් වෙන් කරගෙන පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු සඳහා අනුරාධපුර නටබුන් වෙත ගිය දිනය 1890 දී පුරාවිද්‍යා දිනය ලෙස නම් කෙරිණි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇත්තේද අද වැනි දිනකදීය. මෙවර ජාතික පුරාවිද්‍යා දින ප්‍රධාන උත්සවය අරලියගහ මන්දිරයේදී ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. පුරාවිද්‍යා විද්වතුන්ගේ පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීම මාර්ගගත ක්‍රමයට එහිදී සිදු කෙරෙන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණ නිලධාරී වාසනා සිරිමල්වත්ත මහත්මිය ජාතික ගුවන්විදුලියට පැවසුවාය. පුරාවිද්‍යා ගීතයේ එළිදැක්වීම දෙපාර්තමේන්තුව ත්‍රයිමාසිකව ප්‍රකාශයට පත් කරන දායාද පුවත්පත ඩිජිටල් ප්‍රකාශනයක් ලෙස එළිදැක්වීමද එහිදී සිදුවෙයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. ප්‍රමිතියෙන් තොර මුව ආවරණ අලෙවි කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව පාරිභෝගික අධිකාරිය කියයි. එවැනි මුව ආවරණ අලෙවි කිරීම සම්බන්ධයෙන් අධිකාරියට පැමිණිලි ලැබී තිබේ. එවැනි පුද්ගලයන් නීතිය රැහැනට හසු කර ගැනීම සඳහා අද සිට දීප ව්‍යාප්ත මට්ටමින් මෙහෙයුම් සිදු කරන අතර ඔවුන්ට එරෙහිව නීතිව දැඩිව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික අධිකාරිය කියයි. විදෙස් පුවත්. අමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මියාමි නගරයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමේ සිද්ධියෙන් මියගිය අයගේ අවසන් කටයුතු සිදු කිරීම ඊයේ ආරම්භ විය. ඒ ගොඩනැගිල්ල කඩා වැටී දින 12කට පසුවයි. සිද්ධියෙන් 32 දෙනෙක් මරණයට පත් වූහ. තවත් 110 දෙනෙකු පිළිබඳ මේ දක්වා කිසිදු තොරතුරක් නොමැත. ගොඩනැගිල්ලේ සුන්බුන් ඉවත් කිරීම තවදුරටත් සිදුවේ. එහෙත් සුන්බුන් අතර දිවි ගලවාගත් අය සිටිනු ඇතැයි පවතින අපේක්ෂා මේ වන විට බිඳ වැටී තිබේ.
එක්සත් ජනපද හමුදා ඇෆ්ගනිස්තානයේ බග්‍රම් ගුවන් හමුදා කඳවුරෙන් කිසිදු දැනුම්දීමකින් තොරව ඉවත් වෙති. ඔවුන් ඉවත්වීම පිළිබඳ ඇෆ්ගනිස්තාන හමුදා දැනුවත් වී ඇත්තේ පැය ගණනාවකට පසුවයි. බග්‍රම් ගුවන් හමුදා කඳවුර ඇෆ්ගනිස්තානයේ ඇමරිකා හමුදාව රැඳී සිටි ප්‍රධානතම කඳවුරක් විය. එහි බන්ධනාගාරයක්ද තිබූ අතර තලේබාන් කැරලිකරුවෝ 5000කට අධික පිරිසක් එහි රඳවනු ලැබ සිටියහ. එක්සත් ජනපදයේ ප්‍රමුඛ විදේශීය හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වන බව නිවේදනය කිරීමත් සමග තලේබාන් කැරලිකරුවන් සිය මෙහෙයුම් වේගවත් කර තිබේ. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. හම්බන්තොට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කලක් තිස්සේ දැඩි ලෙස අබලන් වෙමින් පැවති ගොවිගම්මාන මාර්ග 29ක් සංවර්ධනය කෙරෙයි. මෛරපුර මහවැලි සංවර්ධන කොටසේ සහ බඳකිරිය ව්‍යාපාරයේ ගොවිගම්මාන මාර්ග එලෙස සංවර්ධනය කර තිබේ. ප්‍රධාන මාර්ග 18ක් කාපට් අතුරා සංවර්ධනය කෙරෙන අතර සෙසු මාර්ග කැටගල් අල්ලා සංවර්ධනය කර තිබේ. එමගින් ගොවිගම්මාන 46ක පවුල් 3000කට පමණ ගමනාගමන පහසුකම් සැලසෙන බව හම්බන්තොට ප්‍රාදේශීය සභාපති ගාමිණී සමරගුණරත්න මහතා කියයි. වැය කෙරුණු මුදල රුපියල් කෝටි 8කි. ක්‍රීඩා පුවත්. කෙන්යාවේදී ලබන මාසයේ පැවැත්වෙන ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය ඉලක්ක කර පැවැත්වෙන මලල තේරීම් තරගාවලිය සඳහා දැන් අයදුම්පත් භාර ගන්නා බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය කියයි. වයස අවුරුදු 21කින් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඊට සහභාගී විය හැකියි. ඒ සඳහා වූ අයදුම්පත තම දක්ෂතා සනාථ කරන ලේඛනද සමග කනිෂ්ඨ තේරීම් තරග ලේකම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය අංක 33 ටොරින්ටන් පෙදෙස කොළඹ යන ලිපිනයට ලබන 15 වෙනිදාට පෙර යොමු කළ යුතුයි. නැවතත් එම ලිපිනය කනිෂ්ඨ තේරීම් තරග ලේකම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය අංක 33 ටොරින්ටන් පෙදෙස කොළඹ. ඉසව් 10කට සීමා කරමින් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ලබන 25 වෙනිදා මෙම තේරීම් තරගාවලිය පැවැත්වේ. කෙන්යාවේ පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා කනිෂ්ඨ තරගාවලිය සඳහා දැනටමත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 90 දෙනෙක් නිර්දේශ ලබා සිටිති. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB ගෞරව ප්‍රශංසා. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ජෛව බුබුලු සංකල්පයේ යටතේ දිවයිනට පැමිණෙන සංචාරකයින්ට සියලු සංචාරක ස්ථාන විවෘත කරන බව සංචාරක සංවර්ධනාධිකාරී අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය කියයි. සෞඛ්‍ය බලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණයට එළඹි බව ඇය පැවසුවාය. හෝටල් සේවකයින් සංචාරක මඟ පෙන්වන්නන් ඇතුළු සංචාරක කර්මාන්තයට සම්බන්ධ සියලු දෙනා එන්නත් කිරීම ඉදිරි සති කිහිපය තුළ සිදු කෙරෙයි. සියලු සංචාරක සේවා බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු ඉවත් කිරීමටද තීරණය කර ඇතැයි අධ්‍යක්ෂ ජෙනරාල්වරිය කියයි. ඒ අනුව ලියාපදිංචි සංචාරක සේවා සඳහා දෙසැම්බර් 31 වෙනිදා දක්වා ගාස්තු අය කිරීමකින් තොරව බලපත්‍ර අලුත් කරගත හැකියි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ රට වෙනුවෙන් විශිෂ්ට සේවයක් සිදු කළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වූ ඔබට පිදෙන උත්තමාචාරයක් ලෙස ජාතික ඉතිරි කිරීමේ බැංකුව NSB ගෞරව ප්‍රශංසා හඳුන්වා දුන්නා. දැන් NSB ගෞරව ප්‍රශංසා සමගින් 6.75ක අවම පොලියක් යටතේ මිලියන 5ක් දක්වා ණය මුදලක් පැය 2කින් ලබා ගන්න. විශ්‍රාමික රාජ්‍ය සේවක ඔබට වයස අවුරුදු 75 දක්වා ගෙවීමේ පහසුකම්ද සහිතයි. ග්‍රිබ් වාර්තා අනවශ්‍යයි. NSB ගෞරව ප්‍රශංසා ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි.
කළුතර දිස්ත්‍රික්කයේ මතුකම මැතිවරණ කොට්ටාසේ යටදොළවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ සෞභාග්‍ය නිෂ්පාදන ගම්මානයක් ආරම්භ කිරීම ඊයේ සිදුවිය. එළවලු හා බුලත් වගා ගම්මානයක් වන ඊට වෙන්කර ඇති මුදල රුපියල් ලක්ෂ 45කි. අක්කර 14ක එළවලු හා අක්කර 5ක බුලත් වගා කෙරෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රී අනූප පැස්කුවෙල් ප්‍රමුඛ පිරිසක් විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්ව සිටියහ. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ මේ ඔය වසන්තයි යන්නේ ඇයි මල්ලි මොකද හදිස්සිය නෑ ඉතින් සල්ලි තමයි හදිස්සිය ඇත්තද හැබැයි සල්ලි හදිස්සි වුණාට මල්ලි හදිස්සි වෙන්න එපා ඕනම LOLC ෆයිනෑන්ස් ශාඛාවක ත්‍රිවිලර් එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න LOLC ෆයිනෑන්ස් වීල් පොතට කෑෂ් වීල් පොතට ඉවිලෙම කෑෂ් අතට කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැගීම. බස්නාහිර සබරගමුව වයඹ දකුණු සහ මධ්‍යම පළාත්වලට වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු පළාත්වල තැනින් තැන රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැගීම. දැන් දවසේ සටහන රටේ ආර්ථිකය පිළිබඳව දැන් විවිධ දේශපාලන පක්ෂ වගේම විද්වතුන් අදහස් දක්වනවා. කවුරු මොනව කිව්වත් 2015 සිට 2019 දක්වා ආර්ථික වර්ධන වේගය 6.8 සිට 2.3 දක්වා පහළ වැටුණා. මේක තමයි යථාර්ථය. කොවිඩ් වසංගතයෙන් මුළු ලෝකයේම ආර්ථිකය කඩා වැටුණු බව අමුතුවෙන් කිය යුතු නැහැ. අපේ ආර්ථිකයටත් ඒක බලපෑවා. රටක් වහගෙන ආර්ථිකය ගොඩ ගන්න අමාරුයි. ඉක්මනින්ම මුළු රටම විවෘත නොකළොත් ආර්ථික ඉදිරියට ගෙන යන්න අසීරු බව ජනාධිපතිතුමත් ප්‍රකාශ කළ තිබුණා. මේ සඳහා රජයට සැලැස්මක් තිබෙනවා. වරාය නගරයේ භාණ්ඩාගාර බිල්පත් ආදිය රාජ්‍ය ආදායම් වර්ධනය කරගත හැකි මූලික ක්‍රමෝපායන්. මේ අවුරුද්දේ ආර්ථික වර්ධන වේගය 4.5 සිට 5 මට්ටමට ගෙනීමට රජය බලාපොරොත්තු වෙනවා. හොඳ අඩිතාලමක් දමා ගත්තොත් 2022 වසර වන විට අපිට රටක් හැටියට ඉදිරියට යන්න පුළුවන්. ඒ සඳහා පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව එකමුතු වෙනවා නම් එය මුළු රටටම ආශිර්වාදයක්. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල. ෆයිසර් මාත්‍රා එන්නත් කිරීම කොළඹ නගරයෙන් අද ආරම්භයි. ත්‍රිවිධ හමුදාවෙන් සාර්ථක එන්නත් කරන වැඩසටහනක්. එය ජනතා ඇගීමට. පාසල් ගුරුවරුන් හා අනධ්‍යන කාර්ය මණ්ඩල එන්නත් කිරීම අද සිට. බැසල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම හෙට. යලකන්නේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 15ක අස්වනු ඉලක්කයක්. ජාතික පුරාවිද්‍යා දිනය අදයි. ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්තානයේ බග්‍රම් ගුවන් හමුදා කඳවුරෙන් ඉවත් වෙති. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය සඳහා පිවිසෙන්න www.slbc.lk අපගේ වෙබ් අඩවියට. උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති මින් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න.